ආයුබෝවන් දුවේ පුතේ අපි අද කතා කරන්නේ හතරවෙනි පාඩම 6 ශ්‍රේණිය කාලය පාඩම. දුවේ පුතේ මේ පාඩම ඉගෙනීමෙන් බලන්න කාලය මනින ඒකක හඳුනා ගැනීමට කාලය මනින ඒකක අතර සම්බන්ධතා හඳුනා ගැනීමට කාර්යයක් සඳහා ගත වූ කාලය සෙවීමට වේලාව පැය 24 ඔරලෝසු වේලාවෙන් ප්‍රකාශ කිරීමට සහ දිනය සම්මත ආකාරයට ලිවීමට. දැන් මේ කියන හැම දෙයක්ම දුවේ පුතේ ඔයාලා මේ වෙද්දි ඉගෙනගෙන තියෙනවා. ඒකේ වැඩිදුර අධ්‍යයනයක් තමයි අපි අද කතා කරන්නේ. පහවසරදී මේව ගොඩක් කරා. දැන් බලන්න පැය 12 ඔරලෝසුවෙන් වේලාව නිවැරදිව කියවීම. just දැන් මේක හරි ලේසි. දැන් ඔබ මේ වෙද්දි වේලාව කියනවා. ඉතින් එහෙමනම් මේකේ අපි දන්න දේ හරියට ඉගෙන ගන්න තමයි මේ යන්නේ. බලමු. පහත දක්වා ඇති ආකාරයේ නිවැරදිව වේලාව දක්වන ඔරලෝසුවක් ගැන එය නිරීක්ෂණය කරන්න. ඔබට පුළුවන් දැන් ගෙදර තියෙන ඔරලෝසුව අරගෙන බලන්න. ඒක ගලවලා ගන්න එපා. තියෙනවා නම් ඒක බලන්න පුළුවන්. මෙහි වටේ දාරය කෙටීරි මගින් සමාන කොටස් 60කට බෙදා ඇත. මොකද්ද මෙන්න මේ කියන්නේ? මෙහි වටේ දාරය කෙටීරි මගින් සමාන කොටස් 60කට බෙදා ඇත. මෙන්න වටේ දාරය කෙටීරි. මොනවද කෙටීරි කියන්නේ? මේ තියෙන්නේ මෙන්න මේ අතර මේ පොඩි ඉරි තියෙනවා. මම ඔබට පෙන්නන්නම්. ඔබේ පෙළ පොතේ මෙහෙම තියෙනවා. ඊගාවට මගින් සමාන කොටස් 60කට බෙදලා තියෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ මෙන්න මේ දෙකක් අතර තියෙනවා 5. බලන්න 1යි 2යි 3යි 4යි 5යි. එහෙමනම් මේ පහේ ඒවා මෙතන 5යි මෙතන 5යි මෙහෙම පහේ සමාන කොටස් වලට තමයි බෙදලා තියෙන්නේ. 5 10 15 20 25 30 35 40 45 50 55 60. එහෙමනම් දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ මේක සමාන කොටස් 60කට බෙදලා තියෙනවා කියන එක. මම ඒක ඔබට පැහැදිලි කරලා පෙන්වුවේ. ඔබ බලන්න ඔබ නිරීක්ෂණය කරන්න ඔබේ ගෙදර තියෙන මේ ඔරලෝසුවත් මේ විදිහටම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට එක ළඟ අංක දෙකක් අතර එම කොටස් 5ක් පිහිටනසේ 1 සිට 12 තෙක් අංක යොදා ඇත. ඒ කියන්නේ මේ තියෙන 1 2 3 4 මෙහෙම. දැන් ඔබට එකක් පැහැදිලි. හරි මැද සවි කර ඇති කටු තුනෙන් කෙටිම කටුව පෑ කටුව වේ. අපි දන්නවා. මෙන්න මේ කටුව පෑ කටුව, කෙටිම කටුව. මෙහි රතු පාටින් දක්වා ඇති සිහින්ම කටුව තප්පර කටුව වේ. මේ තියෙන්නේ තප්පර කටුව. මෙයා පැය කටුව. අනෙක් කටුව මිනිත්තු කටුව වේ. මෙන්න මේ කටුව මිනිත්තු කටුව කියලා කියනවා. මොකද්ද? මිනිත්තු කටුව. ඔරලෝසු මුහුණතේ අංක පිළිවෙලින් වැඩි වෙන අතට කටු තුනම කරකැවේ. ඒ කියන්නේ මොකද්ද? මේ බලන්නකෝ. මේ කටු කැරකැවෙන්නේ 1 2 මෙන්න මේ විදිහටනේ අංක යොදලා තියෙන වැඩි වෙන. එවනම් මේ ඔරලෝසුව කැරකෙන්නේ ඔරලෝසුවේ කටු කැරකෙන්නේ මේ අතටමයි. පැය කටුවේ තුඩ එක අංකයක සිට ඊළඟ අංකය දක්වා යාමට ගතවන කාලය පැයකි. ඒ කියන්නේ මෙන්න මේ අංකයේ ඉඳලා මෙතෙන්ට අංක දෙකක් අතර ගමන් කරන්න යන කාලය පැයක් විදිහට හඳුන්වනවා. මිනිත්තු කටුවේ තුඩ එක් කෙටි ඉරක සිට ඊළඟ කෙටි ඉර දක්වා යාමට ගතවන කාලය මිනිත්තු එකකි. ඒ කියන්නේ මෙන්න මේ අපි පහකට බෙදලා තිබ්බනේ. මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට ගත වෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට යන්න එක් මිනිත්තුවක් විනාඩියක් යනවා. එතකොට තප්පර කටුවේ තුඩ එක් කෙටි ඉරක සිට ඊළඟ කෙටි ඉර දක්වා යාමට ගතවන කාලය තප්පර එකකි. දැන් ඔන්න කියනවා
මෙන්න මේ රතු පාට කට්ට නම් මෙතන ඉඳලා මෙතෙන්ට ගියාම අපි කියනවා තප්පර 1යි කියලා. මෙයා නම් අපි කියනවා විනාඩි 1යි කියලා. පැයක කාලය තුල මිනිත්තු කටුව සම්පූර්ණ වටයක් ගමන් කරයි. මෙන්න මේ කටුව මෙතන ඉඳලා මෙතෙන්ට නැත්නම් මේ අංක දෙකක් අතර පරතරයක ගමන් කරන්න 3 සිට 4 දක්වා නැත්නම් 4 සිට 5 දක්වා යන්න මිනිත්තු කටුව මෙතන ඉඳලා මෙහෙම වටයක් මෙතෙන්ට යන්න ඕනේ. මිනිත්තු කටුව මෙතන තියෙනකොට අපි හිතමුකෝ මෙයා මෙතන තියෙනවා කියලා හරියටම 3යි වෙලාව. ඊගාවට පැය කටුව 4 ගාවට යන්න නම් මිනිත්තු කටුව මෙහෙම වටයක් යන්න ඕනේ. ඒක තමයි මේ පැහැදිලි කරන්නේ. එහෙමනම් පැය එකක් මිනිත්තු 60යි කියලා අපි මේවා දන්නවා පහවසරදී ගොඩාක් කියලා දීලා තියෙන නිසා මේවා. ඊට පස්සේ මිනිත්තුවක කාලය තුල තප්පර කඩුව සම්පූර්ණ වටයක් ගමන් කරයි. ඒ කියන්නේ මිනිත්තු එකක් සමානයි තප්පර 60යි. වේලාව කියවන විට පැය ගණන කියවන්නේ පැය කටුවෙහි තුඩ එම මොහොතේ යොමු ඇති අංකය හෝ අවසාන අංකයට පසු කර ඇති අංකය හෝ අනුවයි. ඒක ඉගෙන ගමු. මිනිත්තු ගණන හෝ තප්පර ගණන කියවන්නේ මිනිත්තු කටුවෙහි සහ තප්පර කටුවේ තුඩු ඒ මොහොතේ යොමු ඇති ඉරි කැබලි ගණන හෝ අවසානයේ පසු කර ඇති ඉරි කැබල ගණන හෝ අනුවයි. මෙම ඔරලෝසු මුහුණතේ දැක්වෙන වේලාව කියවමු. බලන්න ඔරලෝසුවේ පැය කටුව 10 සහ 11 යන අංක දෙක අතර ඇති බැවින්. හරිනේ. පැය කටුව තියෙන්නේ මෙන්න 10 සහ 11 අතර ඇති බැවින්. පැය කටුව මෙම මොහොතේදී පසු කර ඇති අංකය 10 වේ. එහෙනම් පසු කර ඇති අංකය 10 වේ. හරිනේ. 10 පසු වී. දැන් අපි කියනවා මිනිත්තු කටුව විනාඩි 25 වැනි හෝ 26 වැනි ඉරි කැබලි අතර ඇත. එබැවින් 25 හෝ 26 අතර තියෙන්නේ. 26 නම් මෙතනට එන්න ඕනේ. දැන් අපිට පේනවා මේ දෙක අතර. හරිනේ. එබැවින් මිනිත්තු කටුව මෙම මොහොතේදී පසු කර ඇති ඉරි කැබැල්ල 25 වේ. මේ කතා කරන මොහොතේ ඒ කටුව වැඩ කරනවා. ඔබ බලන්න ඒක තමයි හැටි. තප්පර කටුව 13 ඇනි ඉරි කැබැල්ල වෙත යොමු වී ඇති මෙම වේලාව කියවනු ලබන්නේ. දැන් මෙතන තියෙන්නේ තප්පර 13ක් ඇවිල්ලා. මිනිත්තු 25ක් ඇවිල්ලා. පැය කටුව 10ත් 11ත් අතර. කියවන්නේ කොහොමද? 10 පසු වී. හොඳට අවබෝධ කරගන්න. 10 පසු වෙලානේ. මිනිත්තු 25යි. ඔව් මිනිත්තු 25ත් පහු කරලා. තප්පර 13යි. මේ තියෙන්නේ තප්පර 13. ලෙසය මෙම වේලාව ලියන්නේ 10.25.13 ලෙසිනි. සමහර අවස්ථාවල තප්පර ගණන සඳහන් නොකර වේලාව 10:25 ලෙස ලියන අවස්ථාද ඇත. අපි ඒක කියනවා 10 පසු වී මිනිත්තු 25යි. එහෙම කියන්න පුළුවන්. දැන් බලන්න පළවෙනි අභ්‍යාසය තියෙනවා මේක හරි ලේසි. 5ත් එක්ක කොරලොසු මුහුණතේ දැක්වෙන වේලාව පැය මිනිත්තු සහ තප්පර ඇසුරෙන් ලියා දක්වන්න. කොහොමද ලියන්නේ මම පළවෙනි එක කියන්නම්. දැන් අපිට පුළුවන් මෙතන එක පසු වෙලානේ. එහෙනම් 1යි. අපිට ලියන්න පුළුවන් මෙතන තියෙනවා හරියටම අපිට කියන්න පුළුවන් මෙතන තියෙන්නේ 16යි. 1යි 16යි තප්පර කීයද? 58යි. 59ට ඇවිල්ලා නැහැ. 58යි කියලා. ඉතින් 0.1 දැම්මත් මෙතන 0.1 දාන්න ඕනේ. ඒ වගේ මම ඔන්න එකක් කියුවා. මෙන්න මේවා ඔබ ලියන්න. මේ ක්‍රියාකාරකම් කරාම තමයි ඔබට මේ පාඩම අවබෝධ වෙන්නේ. පෙරවරු හා පස්වරු හඳුනා ගැනීම. මොනවාද? පෙරවරු පස්වරු. මෙතන කියවෙන වචන ටිකේ මෙන්න මේ පෙර පස් ඔනෝක තමයි අපි තේරුම් ගන්න ඕනේදී. පෙරවරු සහ පස්වරු. දැන් අපි පෙරවරුවේ ඉස්කෝලේට ගිහිල්ලා පස්වරු තමයි ගෙදර ඉන්නේ. මොකක්ද එහෙනම් මේ කියන්නේ? අම්මා තාත්තා උදේ යන්නේ පෙරවරු 8ට නැත්නම් 7ට නැත්නම් 6ට ගෙදරින් පිටත් වෙනවා රැකියාවට. හැබැයි පස්වරු
4ට 5ට 6ට ගෙදර එනවා. දැන් ඔබට අවබෝධ වෙන්න ඕන මොකද්ද පෙරවරුව සහ පස්වරු කියන එක. අපි තව ටිකක් බලමු. ඉහත පින්තූරයේ තිබෙන ඔරලෝසු දෙකේම දැක්වෙන වේලාව 7 වේ. හරිනේ. මේකෙත් වෙලාව 7යි මේකෙත් වෙලාව හරියටම 7යි. බලන්න ළමයෙකු උදෑසන 7ට පාසල් යන වේලාව එක් ඔරලෝසුවකින් දැක්වේ. ළමයෙකු හවස 7ට පාඩම් කරන වේලාව අනෙක් ඔරලෝසුවෙන් දැක්වේ. එහෙමනම් මේ අනුව ඔරලෝසුව දවසක් තුල අවස්ථා දෙකකදී එකම වේලාවක් දක්වන බැවින් වේලාව සඳහන් කිරීමේදී එය නිශ්චිතව දක්වන ආකාරය පහත විස්තර කර ඇත. දිවා කාලයේදී කටු තුනම අංක 12 වෙත යොමු වී ඇති විට වේලාව මධ්‍යහ්න 12 වේ. රාත්‍රී කාලයේදී කටු තුනම 12 වෙත යොමු වී ඇති විට වේලාව මධ්‍යම රාත්‍රී 12 වේ. අපි මේක දන්නවා. මධ්‍යම රාත්‍රී 12 සිට මධ්‍යහ්න 12 දක්වා ඇති පැය 12ක කාලය පෙරවරුව ලෙස හැඳින්වේ. දැන් ඔබට පැහැදිලි. රෑ 12 ඉඳලා දවල් 12 දක්වා පෙරවරු. මධ්‍යහ්න 12 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා, ඒ කියන්නේ දවල් 12 ඉඳලා රෑ 12 දක්වා ඇති කාලය පස්වරු කාලය ලෙස හැඳින්වේ. මධ්‍යම රාත්‍රී 12 සිට ඊළඟ මධ්‍යම රාත්‍රී 12 දක්වා ඇති කාලය දිනයක් වේ. දවසක් වෙනස් වෙන්නේ මධ්‍යම රාත්‍රී 12ට. දිනක කාලයක් තුළ පැයකටුව සම්පූර්ණ වට දෙකක් ගමන් කරයි. හරිනේ. පැය 24ක් නේ. එනම් දින එකක් සමානයි වරු දෙකක් සමානයි පැය 24යි. වරුවකට පැය 12යි. දවසකට පැය 24යි. දවසකට වරු දෙකක් තියෙනවා. ඒ අනුව මෙම උදාහරණයේ උදෑසන 7 වේලාව පෙරවරු 7 ලෙස සඳහන් කරනු ලැබේ. පෙරවරු p.w ලෙස කෙටි කර දැක්වේ. පෙරවරු කියන එක තමයි මේ දක්වලා තියෙන්නේ. පස්වරු කියන එක පස්වරු 7 වේලාව පස්වරු. මේ විදිහට අපි ලියනවා. 7 ලෙස සඳහන් කරනු ලැබේ. පස්වරු p.w ලෙස කෙටි කර දැක්වේ. ඒතර මේ විදිහට තමයි අපි වේලාව ලියන්නේ. දැන් අපි මෙහෙම ලියන්න පුළුවන්. නාමය. එතකොට උදේ නාමය. මේක පස් වරු නාමය. නැත්තම් මේක අපිට රාත්‍රී නාමය කියලා කියන්නත් පුළුවන්. රැය වෙලා නිසා. නිවැරදි දේ මෙන්න මේ විදිහට ලියන එක. දැන් අපි පෙරවරු පේවා 6යි මිනිත්තු 30යි කියලා ලියන්න පුළුවන්. උදේ 6යි 30ට. සවස 6යි 30ට. පස්වරු 6යි මිනිත්තු 30යි. මේ විදිහට ලියන්නත් පුළුවන් පස්වරු එක. එකම වෙලාව නමුත් මෙන්න මෙතනදී තමයි එම වෙලාව යෙදෙන අවස්ථාව උදේ වරුවේද හවස් වරුවේද කියලා අපි තීරණය කරන්නේ. මේ උදේ 6ද හවස 6ද කියන එක අපි තීරණය කරන්නේ. පැය 24 ඔරලෝසුවෙන් වේලාව කියවීම. ඔන්න දැන් මේක හරි ලේසි. හැබැයි හරියට අවබෝධ කරගන්න ඕනේ. පැය 24 ඔරලෝසුවක් රූපයේ දැක්වේ. එහි පිටත වටේ අංක 1 සිට 12 තෙක්ද අතුලත වටේ අංක 13 සිට 24 තෙක්ද පිළිවෙලින් ලකුණු කර ඇත. හරිනේ. මෙන්න තියෙනවා. මේ බලන්න 12ට ආව ඊට පස්සේ 13 ඉඳලා තමයි අතුලත ලියලා තියෙන්නේ. පෙරවරු 1 සිට මධ්‍යහ්න 12 දක්වා ඇති වේලාවන් 1 සිට 12 දක්වා ඇති අංකවලින්ද පස්වරු වේලාවන් 12 සිට 24 දක්වා ඇති අංකවලින්ද කියවනු ලැබේ. දවස ආරම්භ වන්නේ මධ්‍යම රාත්‍රී 12 රාත්‍රියේනි. එය 0.2යි. බලන්න ඩබල් ඩොට් 0.2යි ලෙස දක්වනු ලැබේ. දවස අවසන් වන්නේද මධ්‍යම රාත්‍රියේනි. එම වේලාව 24යි 0.2ක් ලෙස දක්වනු ලැබේ. දවස ආරම්භ වී මිනිත්තු 30ක් ගෙවී ගිය විට
වේලාව වන්නේ 0.2.30 ලෙසිනි. එහෙමනම් පෙරවරු 10:30 දක්වන්නේ 10:30 ලෙසිනි. පැහැදිලිද? මේක දෙතිත කියලාත් අපි ඉගෙන ගත්තා. right. මධ්‍යහ්න 12:02 දක්වන්නේ 12:02 ලෙසිනි. පෙරවරු 1 දක්වන්නේ 13:02 ලෙසිනි. පස්වරු 6 දක්වන්නේ 18:02 ලෙසිනි. මේක ඔබ ඉගෙන ගත්තා. පැය 24 ඔරලෝසු වේලාවෙන් ලියන්නේ කියන්නේ කතා කරන්නේ කොහොමද කියලා ශිෂ්‍යත්වයේ භාගයට. වේලාව අන්තර්ජාතික සම්මත ක්‍රමයට ලියා දක්වන්නේ පහත ආකාරයට වේ. මොකද්ද මේ? H වලින් කියනවා පැය, M වලින් කියනවා මිනිත්තු, S වලින් කියනවා තප්පර. hour, minute, second. මෙහිදී පැය, මිනිත්තු සහ තප්පර ගණන ඉලක්කම් දෙකකින් දැක්විය යුතුය. මේ හැම එකම තියෙන්නේ ඉලක්කම් දෙකකින්. තප්පර ගණන සඳහන් නොකරන අවස්ථාවලදී වේලාව පැය සහ මිනිත්තු වලින් පමණක් සඳහන් කරනු ලැබේ. දැන් තප්පර ගණන අනිවාර්ය නැහැ කියලා තිබ්බොත් විතරයි. නැත්තම් පැය සහ මිනිත්තු අනිවාර්යෙන් එන්න ඕනේ. උදාහරණයක් ලෙස පස්වරු 1යි මිනිත්තු 3යි තප්පර 48යි අන්තර්ජාතික ආකාරයට දක්වන්නේ 13යි 0.3යි 48 ලෙසිනි. දැන් ඔබට ඒක පැහැදිලියි. එකම දිනක වෙනස් වේලාවන් කිහිපයක් අන්තර්ජාතික සම්මත ක්‍රමයට සටහන් කරන ආකාරය පහත වගුවේ දැක්වේ. බලන්නකො පෙරවරු 1 2 3 ඔන්න බලන්න මේ තියෙන සම්මත ක්‍රමයට ලියන විදිහ. මේ සාමාන්‍ය ක්‍රමයට පැය 12 ක්‍රමයට අනුව ලියන විදිය මේ තියෙන්නේ. ඒතර මේක ඔබට පැහැදිලි. මධ්‍යහම 12. බලන්න මධ්‍යහම 12 ඉඳලා මේ ලියන විදිය. ඔන්න 12න් පස්සේ කියන්නේ දවල් 12න් පස්සේ අපි පස්වරු 1යි කියන්නේ 13 වෙනි පැය. පස්වරු 7යි කියන්නේ 19 වෙනි පැය. පස්වරු 8යි කියන්නේ 20 වෙනි පැය. පස්වරු 11යි කියන්නේ 23 වෙනි පැය. මධ්‍යම රාත්‍රී 12යි කියලා කියනවා 24 පැයට. ඒක පැහැදිලි. බලන්න පස්වරු 2යි 35 අන්තර්ජාතික සම්මත ආකාරයට ලියන්න කියලා කියනවා. පස්වරු 2යි කියන්නේ මේකට 12ක් එකතු වෙන්න ඕන. ඒ කියන්නේ 14යි 35යි. ඊගාවට තියෙනවා දුවේ පුතේ ඔබට අභ්‍යාස ටිකක් කරන්න. එතකොට මේ අභ්‍යාස ඔබ කළ යුතුයි. මේවා අමාරු නෑ. හරි? මේවා කරන්න නැතුව ඔබට මේ පාඩම අවබෝධ වෙන්නේ නැහැ. දැන් අපි යනවා සම්මත ආකාරයෙන් දිනය දැක්වීම සඳහා. සම්මත ආකාරයෙන් දිනය ලිවීමේදී පළමුව වර්ෂය, දෙවනුව මාසය, තෙවනුව දිනය දැක්විය යුතු වේ. හරිනේ? සම්මත ආකාරයෙන් ලියද්දී පළමුව වර්ෂය. දැන් අපි බලමු 2021 අපිට මෙහෙම ලියන්න පුළුවන්. 2021 දෙවනි මාසේ 24. ඒ විදිහට අපිට ලියන්න පුළුවන්. ඒක මේ විදිහට ඉරක් දාන්නත් ඕන නම් පුළුවන්. ආය දානවා මෙහෙම. 2021 දෙවනි මාසේ 24 ලියන්නත් පුළුවන්. අපි බලමු හරියට කොහොමද ලියන්නේ කියලා. වර්ෂය දැක්වීමට ඉලක්කම් 4ක්ද මාසය දැක්වීමට ඉලක්කම් 2ක්ද දිනය දැක්වීමට ඉලක්කම් 2ක්ද වගින් ලිවිය යුතුය. වර්ෂය මාසය හා දිනය වෙන් කර දක්වයි. මේ තියෙන්නේ 2015 අප්‍රේල් 8 වන දින අන්තර්ජාතික සම්මත ආකාරයට දක්වනුයේ. ඔන්න. දැන් පැහැදිලි. එහෙමනම් මෙන්න මේවා අපිට යොදන්න බෑ. මෙන්න මේවත් අපිට යොදන්න බෑ. මේ තියෙන්නේ මේකට අපි කියනවා ඩෑෂ් එකක් කියලා. ඒ කියන්නේ 2015 අපි ලියන්න ඕනේ කෙටි ඉරක් 0.4යි කෙටි ඉරක් 0.8. එතකොට දන්න 2015 අප්‍රේල් මාස 8 වෙනි දින.
උදේ ඔබට ඒක පැහැදිලි. මේ බලන්න 2015 5/8 වන දිනය මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන මොහොතේ 2015යි 5/8 දින 24 ලෙස දක්වනු ලැබේ. එම මොහොත 2015 5/9 වන දින 02 ලෙසද ලිවිය හැකිය. ඒ කියන්නේ ආරම්භක වේලාව. ඔබට ඒකත් සාමාන්‍යයෙන් පැහැදිලි. දැන් බලමු කාලය අතර සම්බන්ධතා. මනින ඒකක අතර සම්බන්ධතා. තප්පර මිනිත්තු පැය දින කාලය මැනීමට භාවිතා කරන එක කිහිපයක් වේ. දැන් අපි එම ඒකක අතර සම්බන්ධතාවය විමසා බලන්න. මිනිත්තු වලින් දී ඇති කාලයක් තප්පර වලින් දැක්කේම. මිනිත්තු එකක් කියලා කියන්නේ තප්පර 60යි. මිනිත්තු දෙකක් කියන්නේ තප්පර 120යි. මිනිත්තු තුනක් කියන්නේ තප්පර 180යි. දැන් අපි මේක දන්නවා. මිනිත්තු එකක් තප්පර 60ක් මිනිත්තු 1යි. මිනිත්තු 60ක් පැය 1යි. පැය 24ක් දවස් 1යි. අපි තව කතා කරනවා මේකට. දවස් 7ක් සති 1යි. දින 30ක් මාස 1යි. මාස 12ක් අවුරුදු 1යි. තව එකක් තියෙනවා. සති 52ක් අවුරුදු 1යි. තව තියෙනවා. මොකද්ද? සති 4ක් මාස 1යි කියලා සාමාන්‍යයෙන් අපි කියනවා. ඒවා ඔයාලට පැහැදිලි වෙයි ඉදිරියේදී. එනම් මිනිත්තු වලින් දී ඇති කාලයක් තප්පර වලින් දැක්වීමට එම කාලය ඇති මිනිත්තු ගණන 60න් ගුණ කළ යුතුය. දැන් අපිට කිව්වොත් එහෙම මිනිත්තු 5ක තප්පර කීයද? එහෙමනම් මේක අපි 60න් ගුණ කරනවා. බිඳුවයි ඔන්න 300යි. මිනිත්තු 10ක තප්පර කීයද? දැන් ඔබ දන්නා වැඩි කරන්න. 60 තියෙනවා මේක 10න් වැඩි කරාම මේ බිඳුව මෙතෙන්ට දානවා. මිනිත්තු 15 නම් ඒක අපි 60න් ගුණ කරන්න ඕනේ. බිඳුවයි 6 5 30යි 3ක් ඉතිරි 6 1 6 3යි 9යි. තප්පර 900යි. අපිට ඒ විදිහට ගණනය කිරීම කරන්න පුළුවන්. දැන් තුන්වෙනි අභ්‍යාසයත් ඔබට කරන්න පුළුවන්. තප්පර වලින් දක්වා ඇති කාලයක් මිනිත්තු වලින් දැක්වීම. තප්පර 60ක් මිනිත්තු 1 බැවින් අර කතාවමයි. තප්පර 2ක් තප්පර 120ක් කියන්නේ මිනිත්තු 2යි. මොකද කරන්නේ එහෙමනම්? 60 බෙදනවා 60න්. 120 60න් බෙදුවහම 2යි. 180 60න් බෙදුවහම 3යි. එනම් තප්පර වලින් දී ඇති කාලයක් මිනිත්තු වලින් දැක්කේ එම කාලය දී ඇති තප්පර ගණනෙන් බෙදිය යුතුය. ලේසි ළමයි. ඊගාවට 4 අභ්‍යාසය ඔබ කරන්න ඕනේ. 5 කරන්න ඕනේ. 6 වෙනි අභ්‍යාසයත් ඔබ කරන්න ඕනේ. මේවා හරි ලේසි. 7 වෙනි අභ්‍යාසයක් තියෙනවා. අභ්‍යාස ටිකක් වැඩිපුර තියෙනවා. මේවා මම කියන දේ අහගෙන ඉඳලා වැඩක් නැහැ. මතක තියාගන්න. ඔබ අභ්‍යාස කරොත් තමයි ඔබට මේ කාලය පිළිබඳව අවබෝධය ලැබෙන්නේ. ගත වූ කාලය. බලන්න මොකද්ද මේ ගත වූ කාලය? දැන් කියනෝනේ අපි මෙච්චර වෙලාවක් ගියා. අපිට ගෙදර ඉඳලා ටවුන් එකට යන්න විනාඩි 15ක් ගියා. අපිට ඊ ගමන යන්න පැය 2ක් ගියා. ඒත් මේ ගත වූ කාලය අපි හොයන්නේ කොහොමද කියලා තමයි මෙතනදී කතා කරන්නේ. ගත වූ කාලය. දැන් බලන්න මෙන්න මෙතන වේලාව 2යි. මෙතන වේලාව 3:30යි. දැන් බලන්න මෙතන වේලාව 3:30යි. අපි මේක 24 පැය 24න් ලියමු. 15:30යි. මෙතන 14යි. එහෙමනම් මෙතන වැඩි කෙනා මෙයා මෙතනින් මෙයාව අඩු කරාම මේ අතර පරතරය එන්න ඕනේ. ඒ කොහොමද? 15:30න් 14ක් අඩු කරනවා. 0.3යි 5න් 4ක් 1යි. එකෙන් එකක් 0යි. නම් පැයයි මිනිත්තු 30යි. මේ අතර පරතරය. අපි දැන් පාඩම කියවමු.
සුමිත්ගේ මව පෙරවරු දෙකට කඩයට යෑමට පිටත් වූවාය. මව ආපසු පැමිණියේ පස්වරු 3:30ටය. සුමිත්ගේ මව කඩයට ගොස් නිවසට එමට ගත වූ කාලය සොයමු. බලන්න 3:30න් 2:30ක් අඩු කරාමත් එනවා මේ. ඒ විදිහට අපිට කරන්නත් පුළුවන්. මම එකත් කරලා පෙන්නන්නම්. මේ බලන්න 3:30න් 2ක් අඩු කරනවා. 0යි 3යි 3න් 2ක් 1යි. පැය මිනිත්තු 30යි. නමුත් අර විදිහට යන්න පුළුවන් නම් ඔබට ලේසි. එකම වරුවක් තුළ සිදුවන සිදුවීමක් සඳහා ගත වූ කාලය පහත ක්‍රමයට පහසුවෙන් සෙවිය හැකිය. දෙවන ක්‍රමය. බලන්න අම්මා ආපසු පැමිණි වේලාව, අම්මා ගෙදරින් පිටත් වූ වේලාව. ගමනට ගත වූ කාලය සෙවීමට ගෙදරට පැමිණි වේලාවත් ගෙදරින් පිට වූ වේලාවත් අතර වෙනස සෙවිය යුතුය. බලන්න අම්මා ආවේ 3:30ට, අම්මා පිටත් උනේ 2ට. එහෙනම් අතර වේලාව 1:30යි. ඔබට ඒක පැහැදිලි. දැන් බලමු යම් කාර්යයක් හෝ යම් සිදුවීමක් හෝ සඳහා ගතවන කාලය එම කාර්ය හෝ සිදුවීම හෝ අවසාන වූ වේලාව හා ආරම්භ වූ වේලාව අතර වෙනස වේ. එලෙස ගත හැක්කේ පැය 12 ක්‍රමයට වේලාව දක්වන කල්හි එකම වරුවක් තුල සිදුවන සිදුවීම් සඳහාද පැය 24 ක්‍රමයට වේලාව දක්වන කල්හි එක් දිනයක් තුල සිදු වූ සිදුවීම් සඳහාද පමණි. ඒක හොඳට අවබෝධ කරගන්න. නිදසුන. සමිත්ගේ අක්කා වාර විභාගයට සූදානම් වීම සඳහා පෙරවරු 7:30ට පස්වරු 7:30 සිට පස්වරු 10:15 දක්වා පාඩම් කළාය. අක්කා පාඩම් කළ කාලය සොයන්න. පෙරවරු පස්වරු. දැන් බලන්නකෝ. පාඩම් කර අවසන් වූ වේලාව 10:15යි. පාඩම් කිරීම ආරම්භ කළ වේලාව 7:30යි. එකම වරුවක් තුල සිදු වූ සිදුවීම් දෙකකි. එබැවින් පාඩම් කිරීමට ගත වූ කාලය සෙයින්ට පාඩම් කිරීම අවසන් කළ වේලාවත් පාඩම් කිරීම ආරම්භ කළ වේලාවත් අතර වෙනස සොයමු. දැන් අපිට හරි ලේසි. කොහොමද? මේ බලන්න 10:15න් 7:30ක් අඩු කරන්න ඕනේ. දැන් මම මේක තව ටිකක් ඔබට පේන තැනකට ගත්තා නම් හොඳයි වගේ. right. ඔන්න බලන්න. 10:15න් 7:30ක් අඩු කරන්න ඕනේ. දැන් දුවේ පුතේ මෙන්න මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හොඳට බලන්න. මෙතනදී බලන්න මම මේ කලයක මාරු කරගන්න ගියේ ඔබට පැහැදිලි කරලා දෙන්න. right. දැන් 5න් බිඳුවක් නම් 5යි. හැබැයි 1න් 3ක් බෑනේ. මෙන්න මේක හොඳට මතක තියාගන්න සහ අවබෝධයෙන් බලා ගන්න. 1න් 3ක් බැරි නම් මේ පැත්තෙන් එකක් ගන්න ඕන. මෙතන බිඳුවෙන් බෑනේ. මේක මෙතන ගත්තාම මෙතන බිඳුවයි, මෙතන 10යි. 10 මේ පැත්තට එකක් යද්දි මෙතන 9යි. අපි දන්නවනේ අඩු කරන එක. ඒ කියන්නේ අපි ඉස්සලා පාඩම් වලදී ඒක කරේ. ඒතර මේ පැත්තට එකක් එනවා කියන්නේ පැයක්. හොඳට මතක තියාගන්න. පැයක් කියන්නේ කීයද? මිනිත්තු වලට එද්දී ඒක 60ක් වෙනවා. එවනම් මේකයි 61යි. මේ පැත්තෙන් එකක් ගෙනාවට මේ පැත්තට එද්දී ඒක 6ක් වෙනවා. ඒ කියන්නේ මිනිත්තු 60ක් ගේන්නේ. එතකොට 61න් 3ක් 58යි. දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා 61න් 3ක්. මේක එහෙම නෙමෙයි හදන්නේ. මෙතන 61 වෙන්නේ නෑ. මේ 6 මෙතෙන්ට ආවහම මෙන්න මෙයා මෙතන 15ක් නේ තියෙන්නේ. ඒතර මේක 7 වෙනවා. හොඳට අවබෝධ කරගන්න. මෙයා 7 වෙනවා. ඔබ හිතයි 61න් 3ක් නෑ. 61න් නෙමෙයි. මෙතන 60ක් ඇද්දි මෙතන අපි දන්නවා 10 ස්ථානයේ තියෙන්නේ. අපි ඉගෙන ගත්තා ඒක.
එහෙමනම් 60ක් මෙතෙන්ටදී මෙතන 10යි 70යි. එහෙනම් මෙතන තියෙන්නේ 7ක්. 7න් 3ක් 4යි. මේ බලන්න 5යි බිංදුවයි 5යි 4යි 3යි 7යි. දැන් ඔබට පැහැදිලි. ඊගාවට 9න් 7ක් 2යි. එහෙනම් පැය 2යි මිනිත්තු 45යි. මේ අවශ්‍යම දේවල් මම හිමීට පැහැදිලි කරන්නේ. මේ තියෙන්නේ මිනිත්තු 15න් මිනිත්තු 30ක් අඩු කිරීමට නොහැකි නිසා පැය 10න් පැය එකක් එනම් මිනිත්තු 60ක් මිනිත්තු තීරයට ගෙනෙමු. එවිට මිනිත්තු ගණන මිනිත්තු 15 ධන 60 සමානයි මිනිත්තු 75යි. දැන් මිනිත්තු 75න් 30ක් අඩු කරමු. එවිට මිනිත්තු 45යි. මේ තියෙන්නේ. දැන් පැය තීරයේ ඉතිරි පැය 9න් 7ක් අඩු කරමු. එවිට පැය 2යි. මේ තියෙන්නේ. එම නිසා පිළිතුර 2යි පැය 2යි මිනිත්තු 45ක් වේ. දෙවැනි නිදසුන. මේකෙත් එහෙමයි. මේකෙත් තියෙන්නේ ආරම්භක වේලාව 9:30. මම මේ ටික කියවන්නේ. අවසන් වුණු වේලාව 13:45. උත්සවය පැවති කාලය 13:45න් 9:30ක් අඩු කරන්න ඕනේ. දැන් අපි බලමු ඒකත්. මේ බලන්න 13:45න් 9:30ක්. ඒක නම් ලේසි. 5යි 1යි 13න් 9ක් 4යි. ඔබට පැහැදිලි. පැය 4යි මිනිත්තු 15යි. එකම දිනයක් තුළ සිදු වූ සිදුවීම් වලට අදාළව ගත වූ කාලය සම්බන්ධ ගැටලු වලදී වේලා පැය 24 වේලාවෙන් ලියා ගැනීමෙන් විසඳුම පහසු වේ. මම අර කීවේ කනේ. රයිට්. 8 අභ්‍යාසය ඔබට කරන්න වෙනවාමයි. මම හිතනවා ඔබ මේක හරියටම කරයි කියලා. මේ අභ්‍යාස මම කතා කරන්නේ නැත්තේ අභ්‍යාස කතා කරොත් ඔබ මේවා අවබෝධ කරගන්නේ නැහැ. කාලය සම්බන්ධ එකතු කිරීම. දැන් බලමු කාලය සම්බන්ධ එකතු කිරීම. දැන් මේකේ නම් මම මේ ප්‍රශ්නේ ඔබ තේරුම් ගන්න ඕනේ. පැය 1යි මිනිත්තු 30කට පැය 3යි මිනිත්තු 20ක් එකතු කරාම පැය 4යි මිනිත්තු 50යි. මම ඔක මේම ඔබට කියන්නම්. බලන්න පැය 2යි මිනිත්තු 45කට පැය 1යි මිනිත්තු 45ක්ම එකතු කරමු. 5යි 5යි 10න් බිංදුව දැම්මා එකක් ඉතිරි. 4යි 4යි 8යි 1යි 9යි. දැන් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. මෙතෙන්ට 9 දාන්න බෑ. අපි 9 දාලා ඉස්සර ලියමුකෝ. 2යි 1යි 3යි. දැන් පැය 3යි මිනිත්තු 90ක් වෙන්න බෑනේ. උඩරිම තියෙන්න පුළුවන් මිනිත්තු 59යි. මිනිත්තු 60යි කියන්නේ පැයයි. මේක වැරදි. එහෙනම් මේ 90න් 60ක් අඩු කරාම මෙතන ඉතුරු වෙන්නේ 30යි. 60ක් කියන්නේ පැයයි. ඒ පැය ගේන්න ඕනේ මේ පැත්තට. ඒ කියන්නේ 4යි මිනිත්තු 30යි. මම මේ වගේ තව එකක් හදනවා. බලන්න. පැය 3යි මිනිත්තු 54යි. පැය 2යි මිනිත්තු 28යි. දැන් මේක එකතු කරද්දී දුවේ පුතේ අරට වඩා වෙනස් විදිහට අපිට එකතු කරන්න පුළුවන්. කොහොමද? 8යි 4යි 12න් 2 දානවා එකක් ඉතිරි. 5යි 2යි 7යි මේකයි 8යි. අපි 8න් 6ක් අඩු කරනවා 2යි. නම් මෙතෙන්ට එනවා 2. මෙන්න මේ 6ක් අඩු කරපු නිසා මේ පැත්තට එකක් අරයි යනවා. දැන් බලන්නකෝ. මෙතෙන්ට එන්නේ 3යි 4යි 2යි 6යි. පැය 6යි මිනිත්තු 22යි. මම මේකේ තව ගානක් හදලා පෙන්නනවා ඔබට. මෙතන පැය 4යි මිනිත්තු අපි ගමු 35ක්. පැය 2යි මිනිත්තු 45යි. ලේසි නිසා 5යි 5යි 10න් බිංදුව දැම්ම එකක් ඉතිරි. 3යි 1යි 4යි 4යි 8යි. දැන් ඔන්න 8න් 6ක් අඩු කරාම 2යි. නම් 20යි. ඒ අඩු කරපු නිසා මෙතෙන්ට එක ගෙනියනවා 5යි 2යි 7යි. මෙතන බැලුව බැලමට පේන්නේ පැය 6ක් වගේ. නමුත් මෙතන
දෙකේ එකතුව පැයකට වඩා වැඩි නිසා මේ පැය මෙතෙන්ට කියනවා පැය 7යි මිනිත්තු 20යි. අපි මේ වගේ ගානකොත් අපි හදමු බලන්න. පැය 2යි මිනිත්තු 55යි. පැය 1යි මිනිත්තු 59යි. දැන් බලන්නකෝ. 9යි 5යි 14න් 4 එකක් ඉතිරි. එතකොට 6යි 5යි 11යි. ඔන්න දැන් ප්‍රශ්නය. එහෙනම් 11න් කීයක්ද අඩු කරන්නේ? 6ක්. 11න් 6ක් අඩු කරාම 5යි. එහෙනම් මෙතෙන්ට එනවා 5. මේ පැත්තට එකක් යනවා. 2යි 2යි 4යි. 4යි මිනිත්තු 54යි. ඔබට පැහැදිලි. මේ තියෙන්නේ එහෙමයි. 3 2යි 5යි 3 2යි 5යි. මේ 2යි 2යි. සරල ඒවා තියෙන්නේ. දැන් බලමු අපි කතා කරපු එකේ ලේසි. මම දැන් ඊට වඩා ඇඩ්වාන්ස් ඒවා කතා කරේ. නම් 4 9 වෙනි අභ්‍යාසය ඔබට කරන්න පුළුවන්. කාලය සම්බන්ධ අඩු කිරීම තව දුරටත් බලන්න. මෙතන අපි කතා කරේ එකතු කිරීම. ඔන්න දැන් අපි යනවා අඩු කිරීම සම්බන්ධ. අඩු කිරීම වලදී දුවේ පුතේ මේවා නම් හරි ලේසි. මේවා ගොඩාක් පැහැදිලි කරන්න ඕනේ නැහැ. 0.5යි 5යි. sorry අඩු කිරීමනේ. 0.5ක් අඩු කරන්න බෑ. මොකද කරන්නේ? මේ පැත්තෙන් එකක් මෙතෙන්ට ගේන්න ඕනේ. එතකොට මෙතන තියෙන්නේ 2යි. මෙතන 10යි. 10න් 5ක් 5යි. 2න් එකක් 1යි. 4න් දෙකක් 2යි. මම මෙතන තව ඔබට පැහැදිලි වෙන්න තව එකක් හදන්නම්. මිනිත් පැය මේ තප්පර තියෙන්නේ. right. මේ තියෙන්නේ පැය. ඒතර මේවා එක සමානයි. පැය වලින් මම ගත්තොත් පැය 5යි මිනිත්තු 25න් පැය 2යි මිනිත්තු 15ක් අඩු කරමු අපි ඉස්සරලා. 5න් 5ක් 0යි. 2න් එකක් 1යි. 5න් දෙකක් 3යි. හොඳයි ඒක නම් ලේසි. ඊගාවට දුවේ පුතේ මම මෙන්න මෙහෙම ගානක් ලියන්නම්. ඔබ හොඳට අවබෝධ කරගන්න මේවා හරි ලේසි. මම මේ වගන්ති ගැන කතා කරන්නේ නැත්තේ කාලයක් යනවා. ඒක නිසා ඔබට ඉක්මනින් ඉගෙන ගන්න ඕන නිසා. අපි ගමු පැය 5යි මිනිත්තු අපි ගමු 25න් අඩු කරන්න ඕනේ පැය 2යි මිනිත්තු 45ක්. දැන් 5න් 5ක් නම් 0යි. ඒක ප්‍රශ්නයක් නෑ. 2න් 4ක් බෑනේ. එහෙමනම් මේ පැත්තෙන් ගෙනියන්න ඕනේ එකක්. එතකොට මෙතන තියෙන්නේ 4යි. මේ පැත්තටදී 60යි. මේ දෙකයි 80යි. කියන්නේ 8යි. 8න් 4ක් 4යි. 4න් දෙකක් 2යි. දැන් ඔන්න දුවේ පුතේ මම මෙතනින් ඉරක් අඳිනවා. දැන් මේ දෙකේ එකතුව මෙයා වෙන්න ඕනේ 5යි 25ක් වෙන්න ඕනේ. බලමු. ඔන්න 5 මෙතෙන්ට එන 5යි 0යි 5යි. දැන් 4යි 4යි 8යි. 8න් 6ක් අඩු කරාම 2යි. ඒ කියන්නේ එකක් මේ පැත්තට යන්න එපා. එහෙනම් මෙතෙන්ට එන්නේ 2. මේ පැත්ත එකක් ඉතිරි. මෙතන 6ක් අඩු කරපු නිසා 2යි මේකයි 3යි මේ 2යි 5යි. අපිට මේ පිළිතුර ඒ විදිහටම ආවා. කියන්නේ අපි හදපු එක නිවැරදි. මේක පැය මිනිත්තු සහ මිනිත්තු තප්පර කියන දෙකටම මේ ක්‍රමය තමයි. මේකේ වෙනසක් නැහැ. 4-10 අභ්‍යාසය ඔබ කළ යුතුයි. ඒවත් හරි ලේසි ටිකක් තියෙන වගන්ති කියවල තේරුම් ගන්න. මිශ්‍ර අභ්‍යාස ටිකකුත් තියෙනවා. ඒ ටිකත් ඔබට කරන්න පුළුවන්. බලන්න පොඩි වෙලාවක් ගියා අපිට විනාඩි 40ක් විතර පාඩම ඉවර කරා. ඊගා පාඩමේදී අපි නැවත හම්බෙමු. ඔබ මේ පාඩම හොඳින් බලලා ඉවර කරාම ඔබ ඊගා පාඩම් බලාපොරොත්තු වෙනන් ඉන්නේ අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribes button එක ඔබන්න. ඒක ක්ලික් කරන්න. එතකොට ඊගා පාඩම ඔබට ලැබෙනවා අනිවාර්යෙන්. ඒක නිසා. හරි. ආයුබෝවන් දුවේ පුතේ.